පුතාලට පුළුවන් කැමරොන් කරගන්න පුළුවන්. පුතේ අපි සෙනසුරාදා අද පන්තිය කරගෙන අතරතුර විදුලිය ඇන හිටීමක් සිද්ධ වුණා. ඒ නිසා මේ එතනින්ම අපි පන්තිය නැවැත්තුවා. නමුත් ඒ වෙච්ච හානිය දිගටම හානියක් ලෙස තියාගන්න එක අපිට පාඩුයි. ඒ නිසා උදයංග සර් තීරණය කරා අද රාත්‍රියේ 7:30ට ඉඳලා 9 දක්වා. මොකද මහ ලොකු දෙයක් ඉගෙනුනේ නෑ. අවශ්‍ය ටික ලස්සනට සංක්ෂිප්ත කරලා කරපු වැඩ ටික ඒ විදිහටම කරන්න තමයි අදහස. හරිනේ? හරි. අපි කතා කර හිටියේ පුතේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන මාතෘකාව. ඒකේ පුතේ පළවෙනි අවස්ථාව අපි කතා කරලා තිබුණේ. එතෙන්දී අපි ගණන් ටිකක් දෙවෙනි ගාන වගේ හදනකොට තමයි විදුලිය ඇන හිටීම සිද්ධ වුණේ. ඒ නිසා මම පොඩි ගානක් දීලා වැඩේ පටන් ගන්න. පුතාලට මම ගිය සතියේ මතක් කරලා දුන්නා. අදත් මතක් කරලා දුන්නා. ත්‍රිකෝණාංග සාම්‍ය නැතුව ජ්‍යාමිතියක් නැහැ. ජ්‍යාමිතියක් නැතුව ගණන් වලට ඒකක් නැහැ. ගණන් වලට ඒකක් නැත්තම් උසස් පෙළ නැහැ. උසස් පෙළ නැත්තම් ජීවිතේ නැහැ. ඔය රටාවට හරි වැදගත් අපේ ජීවිතේටම වැදගත් මේක. ඒ හින්දා හරි පරිස්සමෙන් මේක ඉගෙන ගන්න. ඒ නිසා මම කියන විදියට වැඩ ටික කරගෙන යන්න. හරි. මෙන්න ගාන පුළුවන් වැඩක් ඉන්නවනම් හදලා පෙන්නන්න. ගිය සතියේ අපි පාකෝපා අවස්ථාව කරා. මොකද්ද පාකෝපා අවස්ථාව කියන්නේ? පාද දෙකයි අන්තර්ගත කෝණයයි. හොඳට මතක තියාගන්න පුතේ වෙන කෝණවල් බෑ. අන්තර්ගත කෝණෙම වෙන්න ඕන. ඒක නීතියක්. අන්තර්ගත කෝණය කියන්නේ පුතේ දන්න පාද දෙක අස්සේ තියෙන කෝණය. දන්න පාද දෙක අස්සේ තියෙන එක. ඒ නිසා දන්න පාද දෙක අස්සේ තියෙන කෝණයට තමයි කියන්නේ අන්තර්ගත කෝණය කියලා. අන්නේ අන්තර්ගත කෝණේ තිබුණොත් විතරයි පාකෝපා වලින් අංග සම කරන්න පුළුවන්. හරි පරිස්සමෙන් කරන්න. හරි. ඉස්සෙල්ලම පුතාලට ගානක් දෙන්නම්. කල්පනාවෙන් හදන්න. පොඩි ගානක් හදන්න. මේක තමයි අපි පන්තියෙත් කරේ. මේක දෙනකොටම තමයි පුතාලට විදුලිය විසන්දි උනේ. හරි. A B C D කියලා නම් කරමු. මේ පාදෙට සමානයි. හරි. ඒ වගේම මේ පාදෙට සමාන්තරයි. හරි. පුළුවන් වැඩක් ඉන්නවනම් කල්පනා කරලා වැඩේ දෙන්න. මෙතන තියෙන්නේ දත්ත හංගල තියෙන්නේ. සුදු නෝනා මතක තියාගන්න මෙතන දත්ත හංගල තියෙන්නේ. හරි. හංගපු එක හොයන එක තමයි ජ්‍යාමිතිය කියන්නේ. ජ්‍යාමිතිය කියන්නේ කොටින්ම කියනවා නම් හංගපු දෙයක් හොයන එක. හරි. පුළුවන් නම් මම අභියෝගයක් දෙනවා. ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය අංග සම කරලා දෙන්න බලන්න. ඉක්මන් කරන්න. ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය පාකෝපා යටතේ අංග සම කරලා දෙන්න. ඉක්මන් කරන්න. ඇත්තටම මේක කරොත් සුපිරි දක්ෂයෙක්. ඉක්මන් කරන්න පැටියෝ. ඔබට අවස්ථාව දෙනවා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඇත්තටම අංග සම කරොත් පට්ට දක්ෂයෙක්. සුපිරි දක්ෂයෙක්. ඉක්මන් කරන්න.
හරි. අහගෙන ඉන්න. දැන් වෙලාව ඇති කියලා මම හිතනවා. හොඳට අහගෙන ඉන්න පුතේ. මෙන්න මේ ත්‍රිකෝණ දෙක දිහා බලන්න. විවාහකට උනත් ඔයාලගෙන් අහන්න පුළුවන් මේක පාකෝපා යටතේ අංග සමවීම සඳහා තිබිය යුතු අවශ්‍යතා. පරිස්සමෙන් හදමු. පාදයක් නම් හරි බං. පාදයක් හරි. තව පාදෙකුත් ඕන අන්තර්ගත කෝණිකුත් ඕන. හැබැයි පැටියෝ මට නම් මේකේ මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. හංගපු බව පේන්නෙත් නැහැ. එහෙම පේන්නේ නැත්නම් ඔබ ජ්‍යාමිතියට ගොඩක් ආධුනිකයි. කරන්න තියෙන්නේ මෙච්චරයි. කල්පනා කරලා බලන්න 8 දී 9 දී ඉගෙනගත්ත කරුණු අනුව මොනියම් ක්‍රමයකින් හරි මේක පේනවද කියලා චුට්ටක් බලන්න. මට පේනවා මෙන්න බලන්න. අහගෙන ඉන්න. මේ පාදයට මේ පාදේ සමානයි. ඕකේ. AC පාදය දෙන්නටම පොදුයි නේව. දෙන්නටම එකමනේ තියෙන්නේ. ඒ නිසා මේක පොදු පාදේ. පොදු පාදය දෙන්නටම අයිති නිසා ඒ පාදය දෙන්නගෙම සමානයි. එහෙනම් මේක පොදු පාදේ. ඒකත් හරි. ඔන්න එක්කෙනෙක් හොයාගත්තා. ඊළඟ එක බලමු. බලමු පුතේ. ඔබට පේනවද මේ දෙක සමාන්තර නිසා මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන කෝණයයි සමාන වෙන්න ඕන. හරිද? මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන කෝණයයි සමාන වෙන්න ඕන. ඇයි ඒ? මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ නෙව. ඒකාන්තර කෝණ සමානයි නේ පැටියෝ. දෙන්නේ නැහැ හංගලා තියෙන්නේ. අපි බය නැහැනේ හැංගුවම අපි බයි. එහෙනම් පුතේ ඒකාන්තර කෝණ සමාන වෙන්න ඕන නිසා අනිවාර්යෙන් මේ කෝණේ මොකද වෙන්නේ? සමාන. එම නිසා පුතේ පා කෝ පා යටතේ මේ ත්‍රිකෝණ දෙක මොකද්ද වෙන්නේ පුතේ? අංග සමයි. හරිනේ? right. එහෙනම් මෙහෙමයි ලියන්න. හොඳට බලාගෙන ඉන්න. ඉස්සෙල්ලම ලියනවා පුතේ මෙහෙම. ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සලකමු. අනිවාර්යෙන් ඒක ලියන්න ඕන පැටියෝ. අනිවාර්යෙන් ලියන්න. ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සලකමු. ඊට පස්සේ පුතේ AB සමානයි CD. AB සමානයි CD. ඒක දත්තය දීලා තියෙනවා. ඒක දත්තය දීලා තියෙනවා. ඊළඟට පුතේ මේක පොදු පාදේ. එතකොට පොදු පාදේ ලියන්නේ මෙහෙමයි පැටියෝ. AC සමානයි AC පොදු පාදය. පොදු පාදය. AC සමානයි AC පොදු පාදය. නැත්තම් කෙලින්ම AC පොදු පාදය කියලා ලිව්වත් කමක් නැහැ. හරි. ඊළඟ එක පුතේ මෙන්න මේ කෝණය BAC කෝණය සමානයි ACD. මොකද්ද හේතුව පැටියෝ? මොකද්ද දෝනි හේතුව කෝණ දෙක සමාන වෙන්නේ? ඒකාන්තර නිසා. ඒකාන්තර කෝණ. එම නිසා මට ලියන්න පුළුවන් පාද දෙකයි අන්තර්ගත කෝණයයි දන්න නිසා මට ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි කාටද? ADC ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව පැටියෝ? පා කෝ පා අවස්ථාව. පා කෝ පා අවස්ථාව. අත උසන්න මේක තේරුණු කාණ්ඩේ. සුපිරි. මතක තියාගන්න මගේ රත්තරන් පුතේ. හොඳට මතක තියාගන්න. ජ්‍යාමිතියේ තියෙන්නේ හංගල තියෙන්නේ. අපිට තියෙන්නේ හොයන්න. ජ්‍යාමිතියේ සම්පූර්ණ ගොඩක් දේවල් තියෙන්නේ හංගල. බලන්න මේ රූප සටහනේ ගොඩක් දේවල් හංගල තිබුණේ. නමුත් අපිට මොලේ තියෙන්න ඕන ඒ ටික අවුස්සලා ගන්න. අංගපුවා මේව කරගන්න තේරෙන්න ඕන. හරි. මේක ලියුවද පුතේ? හරි. දරුවෙක් කියලා දෙනවා සර් ආයේ කියලා දෙන්නලු. පුතේ මේක ඇත්තටම පොඩි ප්‍රශ්නයක්. හරිනේ. මේ පාදෙට මේ පාදේ සමානයිනේ. මේක පොදු පාදේ පුතේ. එතකොට ඔබට පේනවද මේක ඒකාන්තර කෝණ? ඇයි මේ දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවනේ පැටියෝ. සමාන්තර රේඛාවක්
තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. ඒ නිසා මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. එතනින් අපි තීරණය කරනවා පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන නිසා මෙම ත්‍රිකෝණ දෙක පාකෝපාය යටතේ මොකද්ද වෙන්නේ? අංග සමයි. තේරුණාද බෙටියෝ? right. එහෙනම් මම තව ගානක් දෙන්නම්. කල්පනාවෙන් හදන්න. ඇත්තටම මේක පුළුවන් නම් මේක තමයි පන්ති ඊළඟට හදපු ගාන. ඇත්තටම මේක පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. දන්න ඕනේ උදයන්ග සර්ගේ ගණන් වල විශේෂත්වය තමයි ආයි ලොසපොට් ගණන් හදන්නේ නැහැ. හදන්නේ සුපිරි මේවා මොලකාරයොන්ට ගැලපෙන ඒවා තමයි හදන්නේ. හරි. මෙන්න ගාන. ඇඳ ගන්න පුතේ ඉක්මන් කරන්න. මම මේ හරියෙන් අඳින්න. හරි. A B C D E F. හරි. මේ පාද පොඩක් ඉන්න විනාඩියක් දෙන්න සුදු. විනාඩියක් දෙන්න. චූටි වෙනසක් කරන්න ඕන. මෙන්න මේක තමයි දුන්නේ. හරි. A B C D. right. හරි. ඔන්න ඕක තමයි දුන්නේ පුතේ. ඇඳගන්න ඉස්සෙල්ලා ඕක. සර් දෙන්නම් දාත්ත ටික. මේ පාදෙට මේ පාදේ සමානයි. හරි. එක හරි. ඊළඟට මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. ඒ වගේම මේ පාදෙට මේ පාදේ සමානයි. හරි. ඔච්චරයි දත්ත වලට දෙන්නේ. පුළුවන් වැඩක් ඉන්නවනම් ඔබට අවස්ථාවක් තියෙනවා. මේක පාකෝපාය යටතේ අංග සමකල පෙන්වන්න. සර් 9 වසරේ ඉතුරු පාඩම් ටික කරන්න දවසක් දානවද? දානව පුතේ. අනිවාර්යෙන් මේ මාසේ හෝ ඊළඟ මාසය ඇතුළත ඔබට මේ මාසේ බොහෝ විට පුළුවන් වේවි. වෙලා තියෙන පුතේ අර මේ තාම 11 වසර අවුට් උන්නේ නැහනේ. සියලුම ටයිම් හිර වෙලා තියෙන්නේ. පුතාලගේ පේපර් ක්ලාස් එකක්වත් කරන්න විදියක් නැත්තේ ඒක. මොකද ආයතන තුනක උගන්වනකොට ප්‍රගති, සක්සස්, ප්‍රබුද්ධ ඔය ආයතන තුනේම තාම ටයිම් හිර වෙලා තියෙනවා. කොහොම හරි මම පුතාලට මේ අවස්ථාව අරන් දෙන්න ඉක්මන් කරන්න. පේපර් ක්ලාස් එක කොහොමද පටන් ගන්නව මේ 11 වසරේ ළමයි විභාග ලියපු ගමන් පටන් ගන්නවා. එතකොට ටයිම් ටික හරි යනවා. ඉක්මන් කරන්න මැනික. හරි. ඇත්තටම මේ ගාන හැදුවොත් ඔබට හොඳ හැකියාවක් තියෙනවා පුතේ. ඔබට ඔබ ගැන හොඳ විශ්වාසයකින් වැඩ කරන්න පුළුවන්. මේක ඇතුලේ හොඳ ගැඹුරක් තියෙනවා. හරි. හදලා ඉවරලා මට සංඥාවක් දෙන්න බලන්න. ඉක්මන් කරන්න.
හරි. මං චුට්ටක් කතා කරන්නම් අපේ කවිෂා නෙත්මි. මයික් එක ඔන් කරන්න දෝනි. දෝනි කතා කරන්න හම්බෙන්නේ ගොඩක් කාලෙකින්. ඉතින් එහෙම තමයි මොකද මේ සිද්ධාන්ත පන්තියත් එක්ක අපි යන නිසා. හරි නෙත්මි දෝනි කියන්න මේ පාදයට මේ පාදේ සමානයිනේ. AC පාදේ DF පාදේ සමානයිද? ඔව්. කොහොමද ගත්තේ? ඒකේ AD කොටසට CF කොටස සමානයි කියලා දීලා තියෙනවා. DC කොටස දෙකටම පොදු නිසා ඒ පාද දෙක සමාන වෙනවා. very good පුතා. හොඳට මතක තියාගන්න. ඔය ක්‍රියාවලියට කියන්නේ නෙත්මි දෝනි මේ කවිෂට කියන්නේ ප්‍රත්‍යක්ෂ. කවිෂ ඕකට කියන්නේ කෙලින් ප්‍රත්‍යක්ෂ. හරිනේ? හරි. අවංකව කතාව කවුරු හරි කෙනෙක් AC සමානයි DF කියලා ලියලා තියෙනවා නම් කිසිම හේතුවක් නැතුව එයාට ලකුණු බිඳුවයි. ඇයි පුතේ මෙතන දීලා තියෙන්නේ AC DF සමානයි කියලා නෙවෙයි. මෙතන දීලා තියෙන්නේ AD සහ CF සමානයි කියලා. එතකොට ඔයාලා ඔප්පු කරලා පෙන්නන්න ඕන. ඔප්පු කරලා පෙන්නන්න ඕන AD ට DC එකතු කරලා CF ට DC එකතු කරලා ඒක ප්‍රත්‍යක්ෂ වලින් පෙන්නන්න ඕන. නැත්තම් ලකුණු බිඳුවයි. මට මේක කියා ගන්න ඕන නිසා තමයි මම මේ ගාන දුන්නේ. මේක අනිවාර්යෙන් විභාගෙට එන ගානක්. ඔන්න බලන්න උදයන්ග සර් ඔප්පු කරන හැටි. හොඳට බලාගෙන ඉන්න. එකපාරයි කරන්නේ හොඳට බලාගෙන ඉන්න. හරි. පළමුවෙන්ම පුතේ අපි ඔප්පු කරන්න ඕන පාදේ සමාන කරගන්න ඕන. කරගන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. AD සමානයි CF නේ. ඒක පුතේ විභාගෙට දීලා තියෙනවා. ඒක දී ඇත. ඒක විභාගෙට දීලා තියෙනවා. දැන් පුතාලට බලන්න මෙන්න මේ DC කොටස. පුතාලා බලන්න මේ DC කොටස දෙන්නටම පොදුයි නේද? නිකපට බලන්න. AC වෙන්න මදි DC. AC වෙන්න මදි DC. ඊළඟට DF වෙන්නත් මදි DC නේද? CF ට DC එකතු කරම ගමන් DF වෙනවනේ. AD ට DC එකතු කර ගමන් AC වෙනවා. ඔබට මේ පේනවද දන්නේ නැහැ? අත උසන්න මේක තේරෙන කට්ටිය. එහෙනම් පුතේ මම කරන්නේ මෙන්න මේ DC කොටස දෙපැත්තටම එකතු කරනවා. මේ දෙපැත්තටම DC එකතු කරනවා. ඕකට පුතේ කියන්නේ ප්‍රත්‍යක්ෂ කියලා. පුතාලා දන්නවද මේ ප්‍රත්‍යක්ෂ කොහොමද කියවන්නේ කියලා? මෙන්න මෙහෙමයි කියන්නේ. හොඳට අහගෙන ඉන්න. සමාන රාශීන් එකතු කිරීමෙන් ලැබෙන රාශීන් සමාන වේ. කියන්න පුතේ. සමාන රාශීන් එකතු කිරීමෙන් ලැබෙන රාශීන් සමාන වේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සටහන් කරගන්න. මේක 9 වසරේදී ඉගෙන ගන්න ප්‍රත්‍යක්ෂ පාඩම. සමාන රාශීන් එකතු කිරීමෙන් ලැබෙන රාශීන් සමාන වේ. හරි. දැන් කට ඇරලා කියන්න මගේ රත්තරන් පුතේ AD ට DC එකතු වුණාම සම්පූර්ණ කොටස මට ලියන්න පුළුවන් AC කියලා. හරිද? ඊළඟට CF ට DC එකතු වුණාම මට සම්පූර්ණ කොටස ගන්න පුළුවන් මොකද්ද? DF කියලා. අන්න පුතේ අපේ වැඩේ සාර්ථකයි. ඔතනින් කියනවා AC DF සමානයි. මෙන්න මේ කෑල්ල කරලා නැත්තම් ඔබට බොහෝ විට ලකුණු නොදෙන්න ඉඩ කඩ තියෙනවා. නැත්තම් ලකුණු 2ක් හෝ 3ක් කපන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේවා හරි පරිස්සමෙන් කරන්න ඕන දේවල්. දැන් ඕනනම් කෙලින්ම ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය හා අංග සම කරමු
DEF ත්‍රිකෝණය සලකමු. ABC ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සලකමු. අනිවාර්යෙන් ඒක ලියන්න මගේ මැනික හේතුවක් හින්දා කියන්න. හරි. දැන් ලියන්න පුළුවන් BC සමානයි DE. BC සමානයි DE. හේතුව දාත්තේ පුතේ. නැත්තම් දීලා තියෙනවා. දී ඇත කියලා ලිව්වත් හරි. ඉංග්‍රීසි මීඩියම් ළමයි ඩේටා කියලා ලියනවා. හරි. ඊළඟට මේ පාදය AC සමානයි DF. AC සමානයි DF. ඒකට මොකද්ද හේතුව ලියන්න? පුළුවන් නම් කියන්න බලන්න. සෙනුත්මි මයික් එක ඔන් කරන්න. දෝනි කියන්න බලන්න මේකට හේතුව මොකද්ද ලියන්න? ප්‍රත්‍යක්ෂ මගින් ඒක ඔප්පු කරගත්ත නිසා. අන්න හරි. ප්‍රත්‍යක්ෂ මාර්ගයෙන් ඔප්පු කරා කියන එකට කලින් සාධනය කළ තියෙන නිසා ඕකට ලියන්න පුළුවන් තනි වචනය පුතේ සාධිතයි. අන්න එක මතක තියාගන්න. කලින් සාධනය කරපු එකක් පල්ලෙහාට ගේනවා නම් අපි කියන්නේ පුතේ සාධිතයි. නැත්තම් ඉහත සාධිතයි. ඉහත පහත ඕනම එකක් ලියලා සාධිතයි කියලා ලිව්වනම් ඇති. එතකොට පේපරේ බලන ගුරුවරයා දන්න මූණම් පට්ට වැඩෙක් හොඳට ජ්‍යාමිතිය මුට පුළුවන්. ඊළඟට පුතේ ඔන්න ඊළඟ පොයින්ට් එක පාද දෙක හරි. ඊළඟට පුතාට පේනවද මේ පාද දෙක සමාන්තරයි ඉන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ කෝණෙට මේ කෝණෙ මොකද්ද වෙන්නේ? සමානයි. ඇයි ඒ? ඒකාන්තර කෝණ. පුතාලට පේනවද බලන්න Z කෝණ? පේනවද Z කෝණ? ආන්න. එහෙනම් පුතේ කෙලිම ලියන්න පුළුවන් BCA කෝණය සමානයි EDF කෝණයට. හේතුව ඒකාන්තර කෝණ. එහෙනම් පැටියෝ දැන් මැච් එක ගහලා ඉවරයි. පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන නිසා ජටිල් ලියන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි DEF ත්‍රිකෝණයට. ත්‍රිකෝණය අංග සමයි DEF ත්‍රිකෝණයට. හේතුව පාකෝපා අවස්ථාව. අත උසන්න රත්තරන් මේක සුපිරියටම තේරුණා න ะ? මතක තියාගන්න කවිෂා. මතක තියාගන්න මේ සෙනුන්ත්මි මම මේ ගාන දුන්නේ මේ අංග සාම්‍ය උගන්නන්න නෙවෙයි. මෙන්න මේ ටික කියලා දෙන්න. මතක තියාගන්න දෝනි කිසිම ලෙසකින්වත් මේ දෙන්න සමානයි කියලා දුන්නම ලොකු දෙන්න සමානයි කියලා ඔප්පු කරන්නේ නැතුව ගන්න බෑ. හරිනේ පැටියෝ? හරි. එහෙනම් පුතේ මම හිතනවා ඔතනින් මම නැවැත්තුවා පාකෝපා නැවැත්තුවා. ඊළඟට ලියන්න මාතෘකාව. දෙවැනි අවස්ථාව. කෝකෝපා අවස්ථාව. දෙවැනි අවස්ථාව ලියන්න පුතේ. කෝකෝපා අවස්ථාව. ඉක්මන් කරන්න. කෝකෝපා අවස්ථාව. හරි. දැන් ඔන්න ත්‍රිකෝණ අංග සාම්‍යේ දෙවෙනි කොටස. දෙවෙනි විදිය නැත්තම් දෙවෙනි ආකාරය. දෙවෙනි අවස්ථාව කතා කරන්න යන්න. කෝකෝපා අවස්ථාව. හරි. මට කියන්න පුතාලා දන්නවනම් මට කියන්න මොකද්ද පැටියෝ කෝකෝපා කියන්නේ? පුළුවන් කෙනෙක් අත උස්සන්න.
කියන්න බලන්න සේමික. අන්න රොනාල් කියන්න බලන්න. කෝකෝපා කියන්නේ මොකද්ද? මයික් එක ඔන් වෙන්නේ නැද්ද? ඔව් කියන්න පුතේ. කියන්න පැටියෝ. කෝණ දෙකයි පාදයයි. ඔව්. මහත්තයා කියනවා මොන මේ මයික් එක මේ වෙලා තියෙන්නේ. හරි අහගෙන කමන්නේ. පුතේ හොඳට අහගෙන ඉන්න. කෝකෝපා කියන්නේ කෝණ දෙකයි පාදයයි නෙවෙයි. පාට්ටපල් බොරුවක් එක. වැරදි. වහා මේ මතේ ඉන්නවනම් අයින් වෙන්න. කෝකෝපා කියන්නේ අහගෙන ඉන්න. කෝණ දෙකයි අනුරූප පාදයයි. නිකම් පාදේ නෙමෙයි පැටියෝ. අනුරූප පාදේ. කෝණ දෙකයි අනුරූප පාදයයි. එතකොට සර් අනුරූප පාද කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ එකක්. හිතන්න දැන් ඔන්න උදයංග සර් ඉන්නවා. අහගෙන ඉන්නකෝ. උදයංග සර් ඉන්නවා. මම දැන් රොනාල්ඩ් කියනවා මෙතෙන්ට එන්න කියලා. හරිද? එතකොට හිතන්න අපි දෙන්න ත්‍රිකෝණ දෙකක් කියලා. උදයංග සර් ත්‍රිකෝණයක් නෙවෙයි නිකන් බෝලයක් වගේනේ. ඒ වුණාට කමන්නේ හිතන්නකෝ. මමයි රොනාල්ඩෝයි ත්‍රිකෝණ දෙකක්. එතකොට පුතේ මගේ දකුණු අත තියෙන්නේ. මගේ දකුණු අතට අනුරූප අංගය තමයි රොනාල්ගේ දකුණු අත. වෙන අතක් බෑ. මගේ වම් අතට අනුරූප අංගය තමයි රොනාල්ගේ වම් අත. වෙන එකක් බෑ. ඒ හින්දා හොඳට මතක තියාගන්න පුතේ. අනුරූප පාදයක් කිව්වොත් හරි පරිස්සමින් ගාන හදන්න ඕන. මං සුපිරියටම මේක කියලා දෙන්න. හා ලියා ගන්නකො මෙහෙම. ලියන්න. කිසියම් ත්‍රිකෝණ දෙකක ලියා ගන්න මැනික. කිසියම් ත්‍රිකෝණ දෙකක කිසියම් ත්‍රිකෝණ දෙකක කිසියම් ත්‍රිකෝණ දෙකක කෝණ දෙකක් සහ කෝණ දෙකක් සහ කෝණ දෙකක් සහ රතු පෑන ගන්න. හයි ඔටෝ හයිලයිට් වෙනවා රතු පෑන ගත්තොත් නැත්නම් පස්සේ හයිලයිට් කරගන්න. කෝණ දෙකක් සහ අනුරූප පාදයක්. අනුරූප කියන එක හයිලයිට් වෙන්න ඕන. අනුරූප පාදයක්. කෝණ දෙකක් සහ අනුරූප පාදයක්. කෝණ දෙකක් සහ අනුරූප පාදයක් සමාන නම් එම ත්‍රිකෝණ දෙක කෝකෝ පා යටතේ අංග සමවේ. 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 අංග සමවේ. හරි. දැන් ඔන්න සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. උදයංග සර් සුපිරියට කියලා දෙනවා මේක අංග සම කරන හැටි. ඊට අමතරව තව වැදගත් දෙයක්ත් කියලා දෙනවා. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. හරි. පෑන පැත්තකින් තියන්න. ABC PQR හොඳට බලාගෙන ඉන්න. මේ කෝණේ සමානයි. මතක තියාගන්න රත්තරන් පුතේ කෝණ සමාන බව පෙන්වන්නේ මෙන්න මේ වගේ ඡාප වලින්. හරිද? එතකොට මෙන්න මේ
මේ කෝණේ සමානයි. එතකොට ඒ දෙක සමාන බව පෙන්වුවේ ඩබල් චාප වලින්. ඩබල් චාප. තව කෝණයක් සමාන බව පෙන්වනා නම් ට්‍රිපල් චාප. එහෙනම් ෆෝබල් චාප, ෆයිබල් චාප, සික්ස්බල් එහෙම යනවා. කොන්ටොක්ස් දෙනවා කමන්න ගණන් ගන්න. අහගිනි. හරිනේ? මේ කෝණෙට මේ කෝණේ සමානයි. මේ කෝණෙට මේ කෝණේ සමානයි. හරි. පුළුවන් නම් කියන්න වැඩෙක් නම් BC ට අනුරූප අරූගේ පාදේ මොකද්ද? BC ට අනුරූප අරයගේ පාදේ මොකද්ද? පුළුවන් නම් chat එකට දාන්න බලන්න. BC ට අනුරූප අරූගේ පාදේ. ඔව්. හරි පුතේ. ගොඩ දෙනෙක් හරි. මෙන්න මෙහෙම. මතක තියාගන්න පුතේ. අනුරූප පාද හොයන්නේ කෝණ වලින්. ඈ ඔව් බා. අනුරූප පාද හොයාගන්න ලේසිම කෙනා කෝණ වලින්. ඒ කොහොමද සර්? මෙන්න මෙහෙම බලාගෙන ඉන්න. මෙතන ඩබල් ඉරට කෙලින්නේ BC ඉන්නේ. ඩබල් ඉරට කෙලින් BC ඉන්නෝ. එහෙනම් මෙතන ඩබල් ඉරට කෙලින් ඉන්නේ කවුද? PR නේද? අන්න බලන්න. අන්න මතක තියාගන්න පුතේ. අනුරූප පාද හොයන්නේ කෝණ වලින්. අනුරූප කෝණ හොයන්නේ පාද වලින්. අඩු මරුනේ. දෙන්න අතර මාර සම්බන්ධයක් තියෙන. හරියට මේ වගේ. කෙල්ලෝ විනාශ වෙන්නේ කොල්ලෝ හින්දා. කොල්ලෝ විනාශ වෙන්නේ කෙල්ලෝ හින්දා. අන්න දෙන්න අතර මාර සම්බන්ධයක් තියෙන. හොඳට මතක තියාගන්න. අනුරූප පාද හොයාගන්නේ කෝණ වලින්. අනුරූප කෝණ හොයාගන්නේ පාද වලින්. අත උසන්නේ මේක තේරුණු කාණ්ඩේ. එහෙනම් මට කියහම් පුතේ. රත්තරම් පැටියෝ කියන්න ඩබල් ඉරට කෙලින් නම් මෙතනත් ඩබල් ඉරට කෙලින් මුන් දෙන්න සමානයි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. සෙත්මි රශෝබනා මට කියන්න. නම හරියට දන්නේ හරිනේ. සෙත්මි මට කියන්න පුතේ. මේ පාදය හැර මේක නැතුව මම වෙන පාදයක් සමාන වුණොත් මේ දෙන්න අංග සම වෙයිද? මයික් එක ඔන් කරන්න. නෑ. නැහැල්ලු. ඒක කියපු ලස්සන. නෑ. එහෙම නෙමෙයි නෑ. ඇයි? මතක තියාගන්න. ඒක හරි ලස්සනට කිව්වොත් ඕනියද? මාර ලස්සනට කිව්වා. ඒ කියන්නේ දෙගිඩියාවෙන් කිව්වේ. කමන්නේ. මතක තියාගන්න චන්ද්‍රලතා. මතක තියාගන්න පුතේ. ඩබල් ඉරට කෙලින් පාදේ BC නම් ඌට වෙන එකෙක් සමාන වෙලා වැඩක් නෑ. කවදාවත් අංග සම වෙන්නේ නෑ. අංග සම වෙන්න නම් මතක තියාගන්න දෝනේ අනුරූප එක්කෙනාම සෙට් වෙන්න ඕන. දැන් විභාගෙදි පුතාලගෙන් අහන්න පුළුවන් මේකයි සමානයි දීලා මේ දෙන්න අංග සම කරන්න පුළුවන්ද? දැන් ඔයාලගේ ඉස්කෝලේ ඉන්න ඕනේ පඬිත කෙල්ල කොල්ලෝ. මේ වගේ එකක් ගිහින් දිල කියන්නේ අනේ මචං අපේ උදයන්ග සර් කිව්වේ මේ දෙකට අග්ගාලා අංග සම කරනවකෝ. කරනවකෝ ඉක්මන් කරනවකෝ. උන් ඉතින් හති දාගෙන බුදු අම්මේ හදාවි. හරි එතකොට කියන්න ගොන් වස්සෝ මතක නැද්ද? ඕකේ තියරිය තියෙනවා. ඩබල් ඉරට කෙලින් එකාම දුන්නේ නැත්තම් ඕක අංග සම කරන්න බෑ මිනිහෝ. ගොන් නොවි ඔන්න ඔය කොලේ දෙනවා ආපස්සට. ඒ හින්දා මතක තියාගන්න සුදු ඩබල් ඉරට කෙලින් නම් ඩබල් ඉරට කෙලින්ම වෙන්න ඕන. නැත්තම් බෑ. වැඩේ අවුල්. හරි? හරි. එහෙනම් ඔන්න දැන් අංග සම කරන්න හදන්න. මට උදව් කරන්න මගේ රත්තරන් පැටව. ලියනවා. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. හරි. AB සමානයි සමා වෙන්න BC
BC සමානයි PR ට දත්තය. මුල් හරිය දත්ත කියක දෙනවා. මගදිනේ හංගන්නේ මුල් හරිය දෙනෝ දත්ත ගගා දෙනවා. තාටයක් කල්ල යනකොට හංගනවා. ඒ හංගන එක හොයන එක තමයි ඉගෙනීම කියන්නේ. එහෙනම් මේ කෝනේ BAC කෝණය සමානයි PRQ. ඒත් දත් ටික නැත්තම් දත්තේ දත් ටික ලියන්න එපා හොඳ. BAC සමානයි PQR දත් ටික. එම නිසා මට ලියන්න පුළුවන්. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණයට පා අවස්ථාව. සමහර ළමයි මගෙන් අහනවා සර් ඔය පයන්න හරිය මෙහෙ ගෙනියන්න පුළුවන්ද? මං කිව්වා එපා. එතකොට සිංහල භාෂාවත් එක්ක පොඩ්ඩක් ගැටෙන්න ගන්නවා. ඒ නිසා පයන්න අගම තියෙන්න දෙන්න. හරිය මෙහෙ ගෙනියන්න යන්න එපා. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ලියා ගන්න පුතේ. ඉක්මන් කරන්න. හරි. මං හිතනවා ලියලා ඉවරද පුතේ? හරි. තා වෙලාව ඕනනම් කියන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
හරි. ඇති පුතේ. දැන් අපි බලමු මේකෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. හරි. දැන් මගේ පුතාලට පුරුදු වෙන්නත් එක්ක මම ඉස්සෙල්ලා වෙන වෙනම දෙකක් දෙනවා. බය වෙන්න එපා. කලබලයක් නැහැ. මගේ පුතාලා මට මේක අංග සම කරලා දෙන්නකෝ. ඊට පස්සේ සර් හංගන්න පටන් ගන්නවා. තාම නෑ පළවෙනි ගානේම හංගන්න ගත්තොත් එපා වෙනවනේ. පුළුවන් නම් මගේ පුතාලා කෝකෝ පානේ විනාඩියක් දෙන්න. මේ පාදෙට මේ පාදේ සමාන. ඒ වගේම මේ පාදෙට මේ පාදේ. ඔට්ටුයි. පුළුවන් නම් මට ඔක අංග සම කරලා දෙන්න. හැංගුවේ නෑ කිසි එකක්. ඔක්කොම දුන්නා. දී ඇත කියලා දාන්න පුළුවන්. ඔක්කොම දීලා තියෙන්නේ. ඉක්මන් කරන්න. හරි. ඇති පුතේ වෙලාව. සර් හදන හොඳට බලාගෙන ඉන්න. ඉස්සෙල්ලම ලියන්න ඕන ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. අන්න ඒක ලියලා නම් එතෙන්ට හරි ලකුණක් දාන්න පුතේ රතු පෑනේ. රතු පෑනෙන් දාන්න හරි ලකුණක්. ඔය ස්ටෙප් වලට ලකුණු දෙනවා පැටියෝ. ලකුණු දෙන විදිය මම මේ කියලා දෙන්න. ඊළඟට පැටියෝ මෙන්න මේ කෝණේ බලාගෙන ඉන්න. ABC කෝණය ඍජු කෝණයක් නම් PQR උත් ඍජු කෝණයක්. ඒ නිසා ඒ දෙන්න සමානයි. දත්තය අත උසන්නේ එක හරි කට්ටිය. හරි දාන්න මැනික. හරි දාන්න එක. ඊළඟට පුතේ මේ කෝණේ මේ බලන්න. මේ කෝණේ CAB කෝණය සමානයි PRQ. ඒකත් දත් ටික ඔක්කොම දීපු නිසා දත්තය හැංගුවනම් තමයි ඒකාන්තර අනම්මනම් පොදු පාදේ අනම්මනම් ඒ වෙන්නේ. ඒක හරි. ඊළඟට මේ පාදෙට මේ
පාද සමාන. බලන්න දෝනි මේක අනුරූප පාදෙද? බලන්න හොඳේ. බලන්න මෙතන තනීරට කෙලින් නේද? මෙතනත් තනීරට කෙලින්. එහෙනම් අවුලක් නෑ අනුරූපයි. සමහරක් ඒවා දෙනවා අපි ගොනාටන් දන්න. අහුවෙන්න එපා හොඳද? CB සමානයි PQ. that ටික. එම නිසා ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය කෝකෝ පා අවස්ථාව. කෝකෝ පා අවස්ථාව. කෝකෝ පා අවස්ථාව. හරි. දැන් උදයන්ගස ගානක් දෙන්න හදන්නේ ටිකක් අමුතු ගානක්. ඇත්තටම ඔයාලා මේක ගොඩ දාගනි කියලා හිතනවා. මේක ගොඩ දාගනි කියලා හිතනවා. බලමු. හරි. දැන් ඔන්න ටිකක් හංගනවා හොඳේ. උදයන්ග සර් හංගනවා. පුළුවන් නම් හොයා ගන්න. හොයලා අංග සම කරන්න. හරි. මෙන්න ගාන පුතේ. පරිස්සමෙන් කල්පනාවෙන් කරන්න. හරි. වෘතයක් මේක ජායක්. සායක් නෙවෙයි ජායක්. ජායක්. වෘතය මත ලක්ෂ දෙකක් යා කරන රේඛා. මේක O කේන්ද්‍රය. O කියන්නේ කේන්ද්‍රය. හරි. මේ කෝණෙට මේ කෝණේ සමානයි. රයිට්. ඔච්චරයි දෙන්නේ. පුළුවන් නම් මැච් එක ගහලා මෙතන මන් දෙන්නම් C කියලා. පුළුවන් නම් වැඩෙක් නම් AOC ත්‍රිකෝණය හා BOC ත්‍රිකෝණ දෙක අංග සම කරලා දෙන්න. අති දක්ෂයෙක්. මේකේ ගොඩක් දේවල් හංගලා තියෙන්නේ. කවිෂා හංගලා තියෙන්නේ පරිස්සමෙන් බලන්න. හොඳට බලන්න කල්පනා කරලා අමුතු ගේමක් ගහන්න තියෙන. කෝකෝපා වලිනුත් පුළුවන්. කෝකෝපා වලින් තමයි හොයන්න ඕනේ. හරික් මං කරන්නේ. දරුවෙක් අහනවා සර් ඔය ලියන්නව පිළිවෙලටම තියෙන්න ඕනද? නෑ පුතේ. මගේ පිළිවෙලටම තියෙන්න ඕනේ නෑ. කොහොම හරි ඔය තුන තියෙන්න ඕනේ එච්චරයි. ඔට්ටුයි. වෙලාව ගන්න ඉක්මන් කරන්න.
හරි. බලමු මේ හදන්න අවස්ථාව දුන්නා. අත උසන්න මේක ඉවර කාණ්ඩේ. රයිට්. ඔන්න බලන්න සර් කියලා දෙනවා. බලාගෙන. ඔයාලා කවදාවත් නොදකපු පැත්තක් මෙතන සෙට් වෙන්නේ. හරි. බලාගෙන. මේ මොනවද මේ? මේ සර් ලකුණු කරන්නේ මොනවද? වෘත්තයේ ආරය. වෘත්තයේ ආරය මේ කේන්ද්‍රයනේ. වෘත්තයේ ආරය තැනින් තැනට වෙනස් වෙනවද? නෑනේ. එහෙනම් අනිවාර්යෙන් මේ දෙක සමානයි. ඊළඟට ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. 9 වසරේ පොඩි අයෝ දාන්නෝ. ත්‍රිකෝණයක පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. ඔව්නේ? ඔව්. දැන් ඇතිනේ. කෝණ දෙකයි පාද දෙක. අනුරූප පාදය. ඇතිනේ? අත උසන්න මේක කරපු කට්ටිය. සුපිරි. පට්ට. හදා ගන්න පැටියෝ. ඕකට තමයි කියන්නේ පුතේ ජ්‍යාමිති ඉගෙන ගන්නවා කියලා. ඉගෙන ගන්නවා කියන්නේ සමහර ගුරුවරු කරන්නේ ප්‍රමේයන් ටික කටපාඩම් කරවලා ගණන් ටිකක් හදවනවා. මම නම් කරන්නේ ගණන් දිදී අමාරු වෙන තැන් ටික කියලා දෙනවා. ඉතින් මගේ ළමයිට ජ්‍යාමිතිය එච්චර අවුලක් නැහැ. හදාගන්න. එතකොට සර් ඕව නැතුව ඕනනම් මට මේ පොදු පාදය ගන්නත් පුළුවන්. හරි කවුරු හරි කෙනෙක් පොදු පාදය අරගෙන තියෙනවනම් ඒත් අවුලක් නැහැ. හරි මේක ලියන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. මේක ලියන්නේ මෙහෙමයි. හරි. AOC ත්‍රිකෝණය හා BOC ත්‍රිකෝණය සලකමු. ඒකට හරි දාගන්න. AO සමානයි OB වෘත්තයේ ආරය අනිවාර්යෙන් පුතේ හේතුවට දී ඇත කියලා හැම එකටම ලියන්න එපා. ලකුණු කපනවා. ආරය ඇත්ත හේතුව ලියන්න. ඇත්ත හේතුව ආරය. ඊළඟට AOC සමානයි BOC ඒක නම් දීලා තියෙනවා දත්තය. ඒක දීපු නිසා දත්තය කියලා දාන්න. ඊළඟට පුතේ මේ කෝණයට මේ කෝණය සමානයි. OAC සමානයි OBC. හේතුව ත්‍රිකෝණයක සමදීපාද ප්‍රමේය. සමදීපාද ප්‍රමේය. සමදීපාද ප්‍රමේය. හරි. එතකොට සර් ඒක අපේ ඔළුවේ නැත්තම් දාගන්න තමයි කිව්වේ. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. එම නිසා මට ලියන්න පුළුවන් AOC ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණයට. හේතුව කෝකෝපා. හරි. තව දෙයක් කියන්නද? සිතුමි ඔයාලා කල්පනා කරොත් මේක පාකෝපාවලිනුත් අංග සම කරන්න පුළුවන්. කවිෂා මේක පොදු පාදේ. මේ දෙන්න අරයන්. මේක දීලා තියෙනවනේ පාකෝපා යටතේ අංග සමයි. එකම රූපය පාකෝපා යටතේත් පුළුවන් කෝකෝපා යටතේත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. එකකින් විතරක් පුළුවන් කියලා නීතියක් නැහැ. පුතාලා ඕනනම් ගෙදරදී එකක් කරලා බලන්න. පාකෝපා යටතේ අංග සම කරන්න පුළුවන්. හරි. ඇති. ලියන්න අද උගන්වපු අවසාන එක තුන්වෙනි අවස්ථාව පාපාපා අවස්ථාව. අද මම අවසානෙට කරේ පුතේ පාපාපා අවස්ථාව. ඒක පට්ට ලේසි. උගන්නන්න ලැජ්ජයි. පොඩි හිරිකිතයක් තියෙනවා මොකද කරන්නේ? ඒ තරම් ලේසි. උගන්නන්න ලේසි. ඉගෙන ගන්නත් ලේසි. පාපාපා
බාබාබා නෙවෙයි. ඒ අර කුකුල්ලුන්ට කෑම බෙදෙන වෙලාව. පාපාපා. පාපාපා. ඉංජුකුකු ඒ බල්ලොන්ට. පාපාපා මේ අංග සාමය. හරි. ඒක ඉතින් ඇත්තටම පුතේ ලොකු දෙයක් නෑ. ත්‍රිකෝණ දෙකක පාද තුන සමාන නම් එම ත්‍රිකෝණ දෙක අංග සමයි. ලියා ගන්න. කිසියම් ත්‍රිකෝණ දෙකක ලියන්න පුතා. කිසියම් ත්‍රිකෝණ දෙකක කිසියම් ත්‍රිකෝණ දෙකක කිසියම් ත්‍රිකෝණ දෙකක පාද තුන එකිනෙකට සමාන වේ නම් 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 එම ත්‍රිකෝණ පාපා පා යටතේ අංග සම වේ. එම ත්‍රිකෝණ පාපා පා යටතේ අංග සම වේ. පාපා පා යටතේ අංග සම වේ. පාපා පා යටතේ අංග සම වේ. හරි. දැන් නම් පුතේ මම මේක කියලා දෙන්න ඕනෙත් නැහැ. බලාගෙන ඉන්නකෝ. A B C මම නම් මේක කියලා දෙන්නේ නැහැ. ඔයාලා තනියෙන් මේක අංග සම කරගන්න. ලැජ්ජයි. මොකද මම කියලා දුන්නොත් ඔයාලට ලැජ්ජ වෙනවා. ඒ තරම් නෝන්ඩි. බලාගෙන ඉන්න. මේ පාදෙට මේ පාදේ සමානයි. මේ පාදෙට මේ පාදේ සමානයි. මේ පාදෙට මේ පාදේ සමානයි. හරි. අංග සම කරලා පෙන්නන්න. ඉක්මන් කරන්න. ඒක නම් ලැජ්ජයි පුතා. විලි ලැජ්ජයි. ඉක්මන් කරන්න.
හරි. ඇති. ඔන්න බලන්න. සුදු. බලාගෙන ඉන්න. මේක කියලා දෙන්නත් ලැජ්ජයි. පොඩි ලැජ්ජ ගතියක් තියෙනවා කමන්නේ. කියලා දෙන්න. ABC ගණන් තමයි ලේසිම පුතේ. මේ ගණිත බුද්ධාගමට වැඩිය ලේසි අප්පා. මට නම් මන් දන්නේ ඔයාලා මොකද කරගන්නේ කියලා මට හිතා ගන්න බෑ. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. ලක්ෂ 5මාරක් සාමාන්‍ය පෙළ විභාගෙ ලියනවා. ලක්ෂ 2මාරක් ගණන් පෙළ. පුදුම මම කතා කරලා වැඩක් නැහැ අපරාධ. කර්මයක් ඒක අපරාධ. ලංකාවේ කර්මය. AB සමානයි QR. ඒ අස්සේ ජ්‍යාමිති කිව්වම බඩ දඟලනවා. ජ්‍යාමිති කිව්වම අම්මත් බයයි තාත්තත් බයයි අල්ලපු ගෙදර අයියත් බයයි. පරම්පරා පිටින් බයයි. මුත්තක ඉඳලා බයයි. AB සමානයි QR. දාත් ටික. DC සමානයි ඉරි දෙක PQ. දත්තය. ඊළඟට AC සමානයි PR. දත්තය. එම නිසා ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR ත්‍රිකෝණයට පාවස්ථාව. පාවස්ථාව. ඉක්මන් කර. හරිනේ? පාවස්ථාව. හරි. දැන් ඔන්න උදයන්ග සර් ගානක් දෙන්න හදන්නේ. කල්පනාවෙන් හදන්න. ඇති මකුල්ලක් නැහැ. මේක පට්ට ලේසි. මේක තමයි ලේසිම. හරි. ඔයාලගේ අච්චු පොතේ මේ වෙනකොට අභ්‍යාස 3ක් හදන්න පුළුවන්. ලියා ගන්න ගෙදර වැඩ අමතක වුණොත් අද ලහිරු සර්ගේ පන්තියේ 9ට තියෙන නිසා මට 9ට නවත්තන්න වෙනවා පුතේ. ලියා ගන්න ගෙදර වැඩ අමතක වුණොත්. අච්චු පොතේ පළවෙනි අභ්‍යාසයේ දෙවෙනි අභ්‍යාසයේ තුන්වෙනි අභ්‍යාසයේ කර්ණපා ඇරෙන්න අනිත් ඔක්කොම පුළුවන්. මගේ පැටව මට ආදරේ නම් මට ගරු කරනවා නම් ගණන් ඔක්කොම අදම හදන්න. අද හෝ හෙට ඇතුළත හදන්න. අමාරු ප්‍රශ්න තියෙනවා නම් ලබන සතිය අපි සාකච්ඡා කරමු දවසම අරගෙන. ඒත් අවුලක් නැහැ. මොකද ඒ තරම් මේක වටිනවා. මම වෙන පාඩමකට මම මෙච්චර මේ බරක් දෙන්නේ නැහැ. අනිවාර්යෙන් අභ්‍යාසවල අමාරු ප්‍රශ්න හදනවා. ඒ වගේම ලබන සතිය උදයන්ග සර්ගේ වෙනම ටියුට් එකක් සෙට් වෙනවා. වාර විභාග ප්‍රශ්න 10 වසරේ ත්‍රිකෝණාංග සාමයෙන් ආපු වාර විභාග ප්‍රශ්න ඇතුළත් වෙනම සෙට් එකක් එනවා. ඒ කියන්නේ දශමයකට බය වෙන්න එපා. ඒ ටික කරා කියන්නේ ඉතින් වාර විභාග ටික ඔක්කොම අවුල්. ඔක්කොම ගොඩේ ගොඩ. වාර විභාග ටික ඔක්කොම ගොඩ. හරි. ගානක් දෙන්නම් කලබල වෙන්න එපා. ඇත්තටම මේක මේ හරි ප්‍රසිද්ධ ගානක්. මේ ගාන ගැන මම වචනයක් කිව්වොත් හරි ප්‍රසිද්ධයි. විශේෂයෙන් කැම්පස් එකේ පවා. මොකද කැම්පස් එකේ ෆිසික්ස් වල මගේ පුතේ මේ භෞතික විද්‍යා උපාධියේ මම ප්‍රධාන විෂයන් 3ට කරේ ගණිතය, භෞතික විද්‍යාව සහ පරිගණක විද්‍යාව. භෞතික විද්‍යාවේ තියෙන ලස්සන නියමයක්. ඒකෙදිත් මේක ඕන වෙනවා. ආගිනේ. හරි. පුතේ දත් එකට දෙන්නේ ඔච්චරයි. දත් එකට දෙන්නේ ඔච්චරයි. පුළුවන් නම් මෙම ත්‍රිකෝණ දෙක පා යටතේ අංග සම කරන්න. දැන් නම් සර් අර සර් කලින් කියලා දීපු නිසා දැන් නම් අපිට නිකන් තේරෙනවා වගේ මේක නිකන් දැක්කම තේරෙනවා සර් ගේම ගහන්නේ කොහොමද කියලා. තාම මේ ජ්‍යාමිතිය පටන් ගත්තේ විතරයි ඩිංගක් ඉන්නකො. මාත් එක්ක ලොකු ඉස්සරහට ගියාට පස්සේ දැනෙවි ජ්‍යාමිතිය කියන්නේ පට්ට මෝඩ වැඩක් කියලා. හරි. පුළුවන් නම් අංග සම කරන්න. දත් එක දත්තේ දීලා තියෙනවා. අනිත් දෙක හංගලා.
හරි. ඔන්න දැන් බලා ගන්න සර් හදනවා. පැටියෝ බලා ගන්න. ඇත්තටම ලැජ්ජයි. පොඩි ලැජ්ජාවක් සහිතව වුණත් ඔයාලා වෙනුවෙන් මම මේක කරනවා. මොකද ඇත්තටම මේක ගොම් ප්‍රශ්නයක්. ඔන්න බලන්නකෝ. මේක පාද අරයනේ පුතේ. අරය අනිවාර්යෙන් සමාන වෙන්න එපාය. වෘතේ අරය. එතකොට මේ වෘතය දෙන්නේ ඇඟ කහනවට නෙවෙයි. ඔන්න ඕක ගන්න ඕන නිසා. සමහරු හිතන මේ වෘතේ දෙන්නේ ලස්සන වෙන්නේ කියලා. ගාන ලස්සන වෙන්නේ නෙවෙයි. අරය ගන්න ඕන නිසා. අන්න බලන්නකෝ. ඊළඟට මේක පොදුපාදනේ පුතා. විලි ලැජ්ජයි. පොදුපාද දෙන්නටමයි තියෙන්නේ පුතා. එහෙනම් අනිවාර්යෙන් පා යටතේ ඕක අංග සමයි. එහෙනම් ලියනව රත්තරන් මෙහෙම OAB ත්‍රිකෝණය හා OBC ත්‍රිකෝණය සලකමු පුතා. එතනින් ලියන්න පුළුවන් OB සමානයි OB පොදු පාදය. මේව පිළිවෙලට තියෙන්න ඕනේ නැහැ. පොදු පාදේ. AB සමානයි BC. දත් ටික. ඒක දීලා. OA සමානයි OC. OC එවෙන එක. අරය. වෘත්තයේ අරය. ඒ නිසා පැටියෝ පාද තුනම සමාන නිසා මට ලියන්න පුළුවන් එම නිසා OAB ත්‍රිකෝණය අංග සමයි OBC ත්‍රිකෝණයට. අවස්ථාව පැටියෝ පා අවස්ථාව. හරිනේ ඔච්චරයි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? පුළුවන් නම් මට උත්තර දෙනෝ. ඇයි මේක අංග සම කරගත්තේ? ඇඟ කහනවටද? නිකන් ඉන්න බැරුවද? මොලේ අමාරුවක්ද? පුළුවන් නම් කල්පනා කරලා කියන්න. ඇයි මේ දෙක අංග සම කරේ? කාටද පුළුවන් කියන්න? කියන්න. සෙමික කියන්න. සෙමික ත්‍රිකෝණය ගෙවල් කොහෙද පැටියෝ? වත්තල සර්. වත්තල. සෙමික කියන්න පැටියෝ ඇයි මේ දෙක අංග සම කරගත්තේ? සර් වෘත්තයේ හරය ගන්න. නෑ පැටියෝ. අංග සම කරේ පැටියෝ එක කිසිම දත්තයක් නැතුව සෙමික මේ දෙන්නගේ වර්ගඵල සමානයි කියලා ඔප්පු වෙලා ඉවරයි. අංග සම නම් වර්ගඵල සමානයිනේ සෙමික. තව එකක් කියන්නද? කිසිම දත්තයක් නැතුව මේ කෝණෙට පොදු පාදයේ ඉස්සරහා තියෙන කෝණ x නම් අනිවාර්යෙන් මෙතනත් පොදු පාදයේ ඉස්සරහා තියෙන කෝණ x වෙන්න ඕන සෙමික. අනුරූපාංග සමානයිනේ පුතා. අංග සම කරගන්නේ නිකන් නෙවෙයි පැටියෝ. අංග සම කරගන්නේ දන්න දත්ත වලින් අංග සම කළා නොදන්න දත්ත හොයනවා. පැහැදිලිද? මතක තියාගනින් පුතේ අංග සාම්‍ය ප්‍රධාන අරමුණ දන්න දේවල් වලින් අංග සම කළා නොදන්න දේවල් හොයන එක. තේරුණාද පැටියෝ? ඔව් සර්. එහෙනම් අපි ලබන සතියේ කතා කරමු. මෙච්චරයි මම ඉගැන්වුවේ පන්තියේ. ලබන සතිය අපි කතා කරමු කර්ණපාවල අවස්ථා කතා කළා. ඊළඟට උදයංග සර් ලබන සතිය අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කළා. උදයංග සර්ගේ ටියුට් එකට බහිනවා. ටියුට් එක sibdahara.lk එකෙන් හරි නැත්නම් මගේ පෞද්ගලික අංකයට කතා කරලා හරි පුතාලට ඉල්ල ගන්න පුළුවන්. නම්බරේ දන්නවනේ නේ. 071 251 86 96 කියන අංකෙට දැම්ම නෙවෙයි. හෙට වෙනකොට මම ටියුට් එක සකස් කරලා අවසానයි. print එකකට දාලා ඉවරයි. දැන් තියෙන ගන්න විතරයි. ප්‍රූෆින් බලලා ගන්න විතරයි තියෙන්නේ. ඒ ටික බලලා වැඩේ ටික කරමු. එහෙනම් රත්තරනේ 9ට ඔයාලට ලහිරු සර්ගේ පන්තිය තියෙනවා. බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වුණාට. සම්බන්ධ වෙන බැරි වුණු දරුවෙක් ඉන්නව නම් ඇහුවොත් කියන්න රෙකෝඩින් එක ලබා දෙන්නම් කියලා. හරි. එහෙනම් නැගිටලා උගන්නපු ගුරුවරයාට ආයිබෝන් කියන පැටිය. ආයිබෝන් සර්. ආයිබෝන් බුදු සරණයි. ආයිබෝන්. පරිස්සමෙන් ඉන්න. Thank you sir. ජයෙන් ජයම වේවා. හරි සෙමික උස්සරණයි.